අද මම ඇහෙනව නේද? good morning හැමෝටම. Good morning, teacher. Teacher. Good morning, teacher. අපි අභ්‍යාස බලමු පුතේ 19 දෙක අභ්‍යාසයේ ආරම්භ කරලා ඇත්තේ අපිට කියනවා පළවෙනි එක පහත දැක්වෙන එක්කේ කුලකයේ අවයව සියල්ල සංගලවර හතර ලියා හතර ලිවීමේ කුලකයේ ලියා දක්වන්න කියලා. ඒතර පළවෙනි එක අපිට දීලා තියෙනවා A කියන කුලකයක් 10ට අඩු ගණිත සංඛ්‍යා. 10ට අඩු ගණිත සංඛ්‍යා. කොහොමද එන්නේ 10ට අඩු ගණිත සංඛ්‍යා? A කියන කුලකයක් තියෙනවා 10ට අඩු ගණිත සංඛ්‍යා ටික අපි දන්නවා මොනවද 10ට අඩු ගණිත සංඛ්‍යා 1 2 3. එතකොට අපි 1 2 3 4 5 6 7 8 9 10ට අඩුයි කිව්වහම 9 දක්වා අපි 9 තෙක් සංඛ්‍යා ටික ලියන්න ඕන. ඔය විදිහට සංකලන අනක් ඇතුලේ කම දදා. අනුපිළිවෙල වැදගත් නෑ. හැබැයි අවයව සියල්ලම ලියලා තියෙන්න ඕන. ඊට පස්සේ අපිට කියනවා අනුරාධපුර වචනේ අකුරු. B කියලා කුලකයක් තියෙනවා අනුරාධපුර යන වචනේ අකුරු. එතකොට මෙතෙන්දී අපි බලන්න ඕන පුතේ එකම අවයවය නැවත නැවත ලියන්නේ නැහැ. ඒ නිසා දැන් මේකේ අනුරාධපුර කියන වචනේ අපිට තියෙනවා A අකුරු කීපයක් තියෙනවා. ඒ වගේම R අකුරු කීපයක් තියෙනවා. U අකුරු කීපයක් තියෙනවා නේද? එතකොට ඒ වලින් අපි එක අකුර ගානේ තමයි ලියන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් A N U R I A තියෙනවා I A ලියන්නේ අපි D H I A තියෙනවා A ලියන්නේ ඊට පස්සේ P U තියෙනවා U ලියලා තියෙන නිසා I ලියන්නේ නැහැ අපි R ලියලා තියෙන නිසා I ලියන්නේ නැහැ A ලියලා තියෙන නිසා I ලියන්නේ නැහැ එහෙනම් මෙච්චරයි අපිට අවයව ටික ලියන්න පුළුවන් ඔන්න ඔය අවයව ටික ලියලා තියෙන්න ඕන B කුලකයට අදාළව ඊට පස්සේ x කියලා කුලකයක් තියෙනවා සතියේ දවස්. සතියේ දවස් කීයද? එකට අල කොහොමද ලියන්නේ? සතියේ දවස්. චන්දුදා, ගරුවාද, බදාද, බ්‍රහස්පතින්ද, සිකුරාද, සෙනසුරාදා, ඉරිදා. ඒක හැබැයි පුතේ කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් සතියේ දවස් කිව්වහම සිකුරාදා විතරක් සමහරවිට නවතින්නත් පුළුවන්. මොකද අපි සතිය බෙදනවනේ සතියේ දවස් සහ සතිය අන්තයේ දවස් කියලා. ඒතර සතියේ දවස් කිව්වහම සඳුදා ගහනවල බලන්න බ්‍රහස්පතින්ද සිකුරාදා විතරක් ලියපු කට්ටියක් ඇති සමහර විට. ඒකට ඒක නැත්තම් සතියේ දවස් කිව්වහම දවස් 7ම ලියවෙන්න ඕන. සඳුදා ගහනවල බදාදා බ්‍රහස්පතින්ද සිකුරාදා සෙනසුරාදා ඉරිදා. හරිද? එතකොට සතියේ දවස් ටික ලියවෙන්න ඕන සඳුදා අඟහරුවාදා ඔය විදිහට ඉරිදා දක්වා ලියවෙන්න ඕන. හරි. ඊට පස්සේ y වල y කියන කුලකයක් අපිට හඳුන්වලා දීලා තියෙනවා මොකක්ද y කියන්නේ 2 8 අතර පහේ ගුණාකාර 2 8 අතර පහේ ගුණාකාර පහේ ගුණාකාර මොනවද 2 8 අතර පහ විතරයි එහෙනම් පහ කියන කුලකයක් අපි ලියනවා පහ කියන අවයවය කුලකයේ ඇතුලේ ලියනවා p කියන කුලකයක් තියෙනවා 32 සිට 38 දක්වා ඇති තෙක් ඇති ප්‍රථමක සංඛ්‍යා p කියන්නේ 32යි 38යි අතර තියෙන ප්‍රථමක සංඛ්‍යා 32 සිට 38 තෙක්. එතකොට 32යි 38යි තයි වෙනවා. හැබැයි අපි දන්නවා 32යි 38යි කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවද? නෑ. නෑ ප්‍රථමක සංඛ්‍යාව නෙමෙයි නේ. එහෙනම් 32යි 38යි අතර තියෙන ප්‍රථමක සංඛ්‍යාව මොනවද? 37. 37 විතරයිනේ 33 ගන්න බෑ අපිට මොකද 33 කියන්නේ අපිට ලියන්න පුළුවන් 11 වරක් 3 කියලා. එහෙනම් 33 ප්‍රථමකයක් නෙමෙයි. ප්‍රථමක කියන්නේ මොනවද? සාධක දෙකක් පමණක් තියෙන ඒවා. එහෙම නැත්නම් අපි මතක තියාගන්න ලේසියට එක්වරක් වලින් විතරක් ලියන්න පුළුවන් සංඛ්‍යා තමයි අපි ප්‍රථමක සංඛ්‍යා කියලා හඳුන්වන්නේ. එතකොට 33 අපිට 11 වරක් 3. එහෙම නැත්නම් 3 වරක් 11 කියලා ලියන්න නම් එහෙනම් ඒක ප්‍රථමකයක් නෙමෙයි. 34 කොහොමද ඉරට්ටේ සංඛ්‍යාවක් නිසා දෙවරක් 17 කියලා ලියන්න පුළුවන්. ඒකත් එහෙනම් ප්‍රථමකයක් නෙමෙයි. 35. 35 කියන්නේ අපි දන්නවා කීයද?
4ක් 5 කියලා ලියන්න පුළුවන්. එහෙනම් ඒකත් ප්‍රථමකයක් නෙමෙයි. 36 කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් නිසා යා කොහොමද ප්‍රථමකයක් නෙමෙයි. 18 වරක් 2 කියලා ලියන්න පුළුවන්. 37 අපිට ලියන්න පුළුවන් වෙන්නේ පුතේ එක් වරක් 37 කියලා විතරයි. අන්න එහෙනම් ඒක තමයි අපිට ප්‍රථමකයක් හැටියට පළවෙනියෙන්ම හම්බෙන ප්‍රථමකයේ හැටියට ගන්න වෙන්නේ 32 සිට 38 කියන සංඛ්‍යාවලින්. ඊට පස්සේ 38 කියන්නේ කොහොමද ඉරට්ටේ සංඛ්‍යාවක් නිසා එයත් ප්‍රථමකයක් නෙමෙයි. එහෙනම් අපිට එක අවයවයයි හොයාගන්න පුළුවන්. ඒ තමයි 37. හරිද? ඊට පස්සේ අපිට කියනවා Q කියලා කුලකයක් තියෙනවා. ලංකාවේ ප්‍රාථමික පාසලක ඇති ශ්‍රේණි. ලංකාවේ ප්‍රාථමික පාසලක ඇති ශ්‍රේණි මොනවද? ප්‍රාථමික පන්තිවල තියෙන ශ්‍රේණි ටික මොනවද? 1 ඉඳන් 5 දක්වානේ. 1 ඉඳන් 5 දක්වා 1 2 3 4 5 ශ්‍රේණි 5ක් තියෙනවා. ඊට පස්සේ අපිට කියනවා n කියන කුලකයක් තියෙනවා. n කියන කුලකය අපිට කියන්නේ 30 ප්‍රථමක සංඛ්‍යා. 30 කියන සංඛ්‍යාවේ ප්‍රථමක සංඛ්‍යා. 30 කියන සංඛ්‍යාවේ ප්‍රථමක සාධක. ප්‍රථමක සාධක. 30 කියන සංඛ්‍යාවේ ප්‍රථමක සාධක. දෙක සාධක විතරයි. එහෙනම් මොනවද? එක ප්‍රථමක සාධක හොයන්න පුළුවන්. මෙයාව ප්‍රථමක සාධක වලින් බෙදලා බලනවා. අපි දන්නවනේ ප්‍රථමක සාධක මොනවද? කුඩාම ප්‍රථමකයේ 2 3 5 7 10ට අර ප්‍රථමක 4 තමයි ඔය තියෙන්නේ. ඒතර මේ වලින් අපි බෙදලා බලුවාම මෙයාව බෙදන්න පුළුවන් සංඛ්‍යා ටික තමයි ප්‍රථමක සාධක ටික වෙන්නේ. ඒතර දෙකෙන් බෙදන්න පුළුවන් 15යි 15යි 3ෙන් බෙදන්න පුළුවන් 5යි 5යි 5ෙන් බෙදන්න පුළුවන් 1යි. එහෙනම් අපිට එන ප්‍රථමක සාධක ටික මොනවද? 2යි 3යි 5යි. 2යි 3යි 5යි. එහෙනම් 2 3 5 කියලා අපි කියනවා. අන්න ඔය විදිහට කුලක ටික අපිට අවයව ලිවීමෙන් ලියන්න පුළුවන්. අල තියෙනවා නම් හදා ගන්න පුතේ. හරිද? ඊට පස්සේ අපිට කියනවා දෙවෙනි රෝම ඉලක්කම යටතේ මේ හැම එකකම අවයව ගණන ලියන්න කියලානේ. ඔය NA NB NX NY NP NQ NN අගය ලියන්න කියන්නේ මම කිව්වා N කියලා අපි මේව කරන්නේ මොකද්ද? අවයව ගණන. එහෙම නැත්නම් අනේකත්වය. එතකොට එහෙනම් පළවෙනි කුලකයට අදාළ අවයව කීයක් තියෙනවද? අවයව ගණන අපි ලියන්නේ. අපි අවයව ගණන කියලා වචනේ ලියනවා වෙනකොට අපි ඒක සංකේතවත් කරන්නේ n. ඒ කියන්නේ අවයව ගණන කාර්යද a කියන කුලකේ සමාන වේම කීයටද? 1 2 3 4 5 6 7 8 9. 9කට. එහෙනම් අවයව ගණන 9යි. හරිද? n b වලගේ එහෙනම් ඒ කියන්නේ b කියන කුලකයේ අවයව ගණන NB සමාන 1 2 3 4 5 6 7 NX 7යි. 7යි. මෙතන සිකුරාදා දක්වා විතරක් පිළිගන්න තියෙනවා නම් 5යි කියලා දාගන්න. NY 1යි. 1යි. NY 1යි. Y කුලකයේ අවයව ගණන 1යි. NP 1යි. 1යි. NQ 5යි. 5යි. NM 3යි. ඔන්න ඔය විදිහට තියනවා නම් පුතේ 6 දාගන්න. හරිද? ඊට පස්සේ අපිට කියනවා NA සමානයි 4 වූ A මගින් දැක්වෙන කුලකයක් අවයව නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් ලියා දක්වන්න. එතෙන්දී ඔයා මොකක්ද කරන්න ඕන? අවයව 4ක් හැදෙන විදියට මොකක් හරි කුලකයක් ලියන්න තියෙන පුතේ. අවයව 4ක් හැදෙන විදියට කුලකයක් පොදු ලක්ෂණයක් මගින් ලියන්න තියෙන්නේ. කීපයක් කියව බලන්න ඕනේ ලියපු. 20 තෙක් ඇති පහේ ගුණාකාර. 20 තෙක් ඇති පහේ ගුණාකාර. හරි. 20 තෙක් ඇති පහේ ගුණාකාර කිව්වහම අපිට ලියන්න පුළුවන් 5 10 15 20. 20ක් අයිති වෙනවනේ. එහෙනම් අවයව 4යි තියෙන්නේ. එහෙනම් ඒක හරි. තව 1 27 අතර මේ වර්ග සංඛ්‍යා 1 20 අතර වර්ග සංඛ්‍යා එහෙම ගත්තොත් බෑ නේද පුතේ? 1ත් 20ත් අතර ගත්තොත් ඔයාට එක ගන්න වෙන්නේ නෑ නේද? එතකොට වර්ග සංඛ්‍යා ඉන්නේ 3යි. 1 සිට 20 තෙක්. ඔව්.
අන්න හරි. එහෙම ගත්තොත් හරි. 1 සිට 20ට එක් වර්ග සංඛ්‍යා කියලා ගත්තොත් එකත් අයිති වෙනවා ඒ උත්තරේ බාර ගන්න පුළුවන්. එකත් 20 අතර කියලා කියන්න එපා පුතේ. එතකොට අපිට එක ගන්න හම්බෙන්නේ නැහැ. එතකොට වර්ග සංඛ්‍යා එන්නේ 4යි 9යි 16යි විතරයි. 1 සිට කියලා ලියන්න ඕනේ එහෙමනම්. ඒ වගේ අවයව 4ක් හැදෙන විදිහට ඔයාලා මොනවා හරි සීමාවක් දාලා සංඛ්‍යා වර්ගයක් ඒ විදිහට ලියන්න පුළුවන්. නැත්නම් 5ට අඩු ගණින සංඛ්‍යා. ඒත් 1 2 3 4 නේ 5ට අඩු ගණින සංඛ්‍යා. මොනවා හරි අකුරු 4ක වචනයක් නැත්නම් ඉලක්කම් 4ක සංඛ්‍යාවක් ලියලා ඒ සංඛ්‍යාවේ ඉලක්කම් කුලකය. ওই විදිහට අපිට අවයව 4ක් හැදෙන විදිහට මොකක් හරි කුලකයක් විස්තර කරලා ලියන්න තියෙනවා. පොදු ලක්ෂණය වගේ විස්තර කරලා ලියන්නේ. ඊළඟ එක තුන්වෙනි එකත් අපිට කියන්නේ මොකද්ද? NP වලගේ එකයි. ඒ කියන්නේ මොකද්ද? P කියලා කුලකයක් තියෙනවා. එයාගේ අනේකත්වය. ඒ කියන්නේ නැත්නම් අවයව ගණන එකයි. නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් වගේ ක්‍රියා දක්වන්න. අවයව එකක් වෙන කුලකයක්. මොකද්ද? සංඛ්‍යා. එකත් හයක් අතර ත්‍රිකෝණ සංඛ්‍යා. ත්‍රිකෝණ සංඛ්‍යා. එකත් හයක් අතර ත්‍රිකෝණ සංඛ්‍යා. හරි. තව ඉරට්ටේ සංඛ්‍යාවක් වන ප්‍රථමක සංඛ්‍යා. ඉරට්ටේ සංඛ්‍යාවක් වන ප්‍රථමක සංඛ්‍යා. හරි. තව ඉරට්ටේ සංඛ්‍යා අපි දන්නවා ඉරට්ටේ සංඛ්‍යාවක් වන එකම ප්‍රථමකයයි තියෙන්නේ. මොකද ප්‍රථමකය 2. 2 කියන්නේ දෙක විතරයි ඉරට්ටේ සංඛ්‍යා වලින් ප්‍රථමක වෙන්නේ. අනිත් හැම ඉරට්ටේ සංඛ්‍යාවක්ම ප්‍රථමක නෙමෙයි. තව ඔය විදිහට අවයව එකත් පහත් අතර තුනෙහි ගුණාකාරය. එකත් පහත් අතර තුනෙහි ගුණාකාරය. එකත් හරි. එකත් පහත් අතර තුනෙහි ගුණාකාරය කිව්වම අපිට එක තුනේ ගුණාකාරයයි එන්නේ 3 විතරයි. එහෙනම් ඒකත් හරි. ඔය විදිහට පුතේ ලියලා තියෙන්න ඕන. හරිද? ඊට පස්සේ අපි යමු 19 3 අභ්‍යාසෙට. 19 3 අභ්‍යාසෙට. 19 3 මිස් මගුව ඊය අපිට සංකේත වර්ග ටික අපි ඊයේ කතා කරානේ. මොකද්ද? අවයවයක් වේ නොවේ කියන සංකේතය අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ කුලකයක අවයව ගණන අපිට ලියන්න උනොත් අපි ලියන්නේ n ඒ කුලකයේ වරහන් ඇතුලේ ඒ කුලකයේ නම. අවයව ගණන ලියන්න අවශ්‍ය කුලකයේ නම තමයි අපි වරහන් ඇතුලේ ලියන්නේ. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා අභිශුන්‍ය කුලක කියන එක. අභිශුන්‍ය කුලක කියන්නේ මොකද? අවයව ගණන බිඳුවයි. අවයව ගණන බිඳුවයි. එතන මට කුලකයක් දුන්නොත් පුතේ උදාහරණයක් විදිහට මට කුලකයක් දෙනවා. A කියන කුලකයක් දෙනවා. ඒ කුලකය මම ලියනවා 1 5 අතර 6හි ගුණාකාරය. එතන මේ කුලකයේ මට අවයව ලියා දැක්වීමෙන් ලියන්නලු. 1ත් 5ත් අතර 6හි ගුණාකාරය. අවයව තියෙනවද? ඔය කුලකයට අවයව තියෙනවද? නෑ. එහෙනම් මට මේක ලියන්න වෙන්නේ මේක අභිශුන්‍ය කුලකයක්. අවයව නැති නිසා අභිශුන්‍ය කුලකයක් හැටියට තමයි ලියන්න වෙන්නේ. එහෙනම් මම ඒක ලියන්නේ A සමානයි හිස් සගල වරහණක් දානවා. හිස් සගල වරහණක් දානවා. එහෙම නැත්නම් ඔක මට ලියන්න පුළුවන් හෝ A සමානයි අභිශුන්‍ය කුලකයක් කියන්නේ මෙන්න මේ සංකේතයක් අපි යොදා ගන්නවා. හරිද? ඒක කවුරු හරි මගෙන් අහනවා මේකේ NA කීයද කියලා. NA කීයද එහෙනම්? NA කියන්නේ මොකද්ද? අවයව ගණන. අවයව ගණන කීයද? දක්වන්නේ එකක්වත් නෑ. අවයව ගණන එකක්වත් නැත්නම් මොකද අපි දාන්නේ? බිඳුවයි කියන්නේ. එහෙනම් අවයව ගණන බිඳුවයි. මතක තියාගන්න පුතේ මේ අහන්නේ අවයව ගණන. මෙතෙන්ට ඔයා මේ සංකේත දැම්මොත් වැරදි. මේ අහන්නේ අවයව ගණනනේ. අවයව ගණන නම් අවයව ගණන නැහැනේ. එහෙනම් බිඳුවයි කියලා දාන්න ඕනේ. තේරුණාද? මෙතෙන්ට අපිට බිඳුව දැම්මොත් වැරදි. දැන් මේ කියන්නේ A කියන කුලකයේ අවයවලි. ඒ කියන්නේ A කියන කුලකය මොකක්ද කියලා පෙන්වන්න කරන්න. ඒකට A කියන කුලකය මොකක්ද කියලා පෙන්වන්න කරාම A සමානයි බිඳුව දැම්මොත් වැරදි. A සමානයි බිඳුව කියන්නේ A කියන කුලකය බිඳුවට සමානයි කියලා තියෙන්නේ. එහෙම නෙවෙයි මේ තියෙන්නේ ඒ කියන්නේ කුලකයක්. මේ තියෙන්නේ අවයව ගණනයි.
ඒ කියලා අහුවත් ඔය අහන්නේ අවයව ගණන. අවයව ගණන නම් බිඳුවක්. ඒ කියන කුලකය බිඳුව නෙමෙයි. ඒ කියන කුලකය අභිශුන්‍ය කුලකය. ඔන්න ඔහොම තියෙනවා. ඒ කියන කුලකය අභිශුන්‍ය කුලකය. නැත්තම් හිස් සංගල වරහණක් දාලා තමයි ඒක පෙන්නන්න ඕන. ඒක මතක තියනවා. කරන වැරද්දක් තමයි මම කියන්නේ. අපි දැකලා තියෙන පේපර්ස් වල ළමයි මේක කුලකයේ නැවත ලියන්න කිව්වහම ඒ සමානයි බිඳුවයි කියලා ලියනවා. එහෙම ලිව්වොත් අරදී මේ තියෙන්නේ ඒ කියන කුලකය මේ හඳුන්වලා දීලා තියෙන කුලකේ එහෙනම් අභිශුන්‍ය කුලකයක් පෙන්වන්න නම් හිස් සංගල වරහණක් දාන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මේකේ අවයව ගන්න අහුවම කට්ටිය ලියනවා මේකේ හිස් සංගල වරහණක් දාලා තියෙනවා. එහෙම හරියන්නේ නැහැ. මේ තියෙන්නේ අවයව ගණන නම් අවයව ගණන ඉලක්කමෙන් ලියන්න ඕන, සංඛ්‍යාවකින් ලියන්න ඕන, බිඳුවයි කියලා ලියන්න ඕන. පැහැදිලිද? ඒකත් මතක තියාගන්න. ඊට පස්සේ අපි කියන 19 3 අභ්‍යාසය. 19 3 අභ්‍යාසත් බලන්න. 19 3 අභ්‍යාසය අපිට කියනවා පහත සඳහන් එක් එක් කුලකයේ අභිශුන්‍ය කුලකයක් වන බව හෝ නොවන බව හෝ ලියා දක්වන්න. වෙන බව හෝ නොවන බව ලියා දක්වන්න. එතකොට කොහොමද අපි ලියන්නේ? P කියලා අපිට දීලා තියෙනවා පහට අඩු පහෙහි ධන ගුණාකාර. පහට අඩු පහේ ධන ගුණාකාර. තියෙනවද? පහට අඩු පහේ ගුණාකාර තියෙනවද? නැහැ. එහෙනම් P කියන්නේ අභිශුන්‍ය කුලකයක්. එහෙනම් අපිට ලියන්න පුළුවන් P සමානයි මෙන්න මේ විදිහට ලියලා තිබ්බනම් හරි. P සමානයි අභිශුන්‍ය කුලකයක්. මේ විදිහට හෝ අනිත් සංකේත දාලා P සමානයි අභිශුන්‍ය කුලකයකි. කොහොම වචනයෙන් කියනව වෙනුවට තමයි අපි ඔය P කියන්නේ අභිශුන්‍ය කුලකයක් කියලා ලියලා තියෙන්නේ. ඊට පස්සේ අපිට Q කියන කුලකයක් තියෙනවා. Q කියන කුලකේ මොකද්ද? බිඳුවේ සිට 10 තෙක් පූර්ණ සංඛ්‍යා. බිඳුවේ සිට 10 තෙක් පූර්ණ සංඛ්‍යා. ඒක අභිශුන්‍ය කුලකයක්ද? අභිශුන්‍ය කුලකයක් නෙමෙයි. ඒකේ අවයව තියෙනවා. ඕනනම් අපිට අවයව ටික කියලා පෙන්නලා තියන්න පුළුවන්. එහෙම නැත්නම් Q අසමානයි අභිශුන්‍ය කුලකය කියලා දැම්මනම් ඒත් හරි. අසමානයි. Q අසමාන වෙනවා අභිශුන්‍ය කුලකයකට. නැත්නම් මෙහෙම එක්ක මෙහෙම ලියලා තියන්න නැත්නම් Q වල අවයව ටික ලියලා තියන්න. අවයව ටික ලියලා තියපුවම අපි දන්නවා මේක අභිශුන්‍ය කුලකයක් නෙමෙයි. මොකද අවයව අපිට හඳුනා ගන්න අවයව තියෙනවානේ. අවයව තියෙනවා. බිඳුවේ සිට 10 තෙක් පූර්ණ සංඛ්‍යා. 1 2 ඉඳන් 10 දක්වා ගණිත සංඛ්‍යා ටික පූර්ණ සංඛ්‍යා ටික ලියුවනම් හරි. Q කියන කුලකයේ ඇතුලේ. වල තියෙනවා නම් හරි දාගන්න පුතේ. ඊට පස්සේ R කියන්නේ 1ක් 3ක් අතර ඔත්තේ සංඛ්‍යා. අභිශුන්‍ය කුලකයක්ද නැද්ද? අභිශුන්‍ය කුලකයක්. අභිශුන්‍ය කුලකයක්. එහෙනම් R සමානයි අපිට ලියන්න පුළුවන් ඉස් සංගල වරහණක් දාලා තියන්න පුළුවන් අභිශුන්‍ය කුලකයක් එක. S කියන කුලකයක් තියෙනවා 41242 සංඛ්‍යාවේ ඉලක්ක. අභිශුන්‍යද නැද්ද? නෑ. අභිශුන්‍ය නෑ. කුලකයේ අවයව ටික ලියන්න පුළුවන් 4යි 1යි 2යි කියලා. ඔන්න ඔය විදිහට ලියලා තිබ්බනම් හරි. T කියන්නේ අභිශුන්‍ය කුලකයක්ද නැද්ද? නෑ. අභිශුන්‍ය කුලකයක් නෙවෙයි. දෙදුනේ වර්ණ තියෙනවනේ. වර්ණ නැත්නම් නෑ දෙදුන්නට. එහෙනම් මේක අභිශුන්‍ය කුලකයක් නෙමෙයි. දෙදුනේ වර්ණ ටික එක්ක ලියලා තියෙනවා. නැත්නම් අභිශුන්‍ය කුලකයක් නොවේ කියලා අපි සමානතාවය කපලා තිබ්බනම් හරි. නැත්නම් දෙදුනේ වර්ණ ටික ලියලා තියන්න. හරිද? මොනවද වර්ණ? මොනවද වර්ණ ටික? දෙදුනේ වර්ණ රතු නිල් කොළ රතු තැඹිලි කහ කොළ නිල් දම්නේ ඔය වර්ණ හත තියෙන්න ඕනේ. දෙවිලි වර්ණ හතක් තියෙනවා. වර්ණ හත තියෙනවා. ඊට පස්සේ පුතේ U කියලා කුලකයක් අපිට තියෙනවා. U කියන කුලකයේ ඇතුළේ තියෙනවා වෙන එකක්. මේක අභිශුන්‍ය කුලකයක්ද නැද්ද? අභිශුන්‍ය කුලකයක් නෙවෙයි. අභිශුන්‍ය කුලකයක් නෙමෙයි. හැමෝම කියන්නේ ඒකද?
ඔව්. මේක අභිශූන්‍ය කුලකයක් නෙමෙයිනේ. මොකද මේ U කියන කුලකයේ ඇතුලේ අවයවයක් තියෙනවා. මොකක්ද අවයවය? බිඳුව කියලා අවයවයක් තියෙනවා. එහෙනම් මේක අභිශූන්‍ය කුලකයක් නෙමෙයි. මේක අවයව සහිත කුලකයක්. අවයව සහිත කුලකයක්. එහෙනම් මේක U කියන්නේ අභිශූන්‍ය කුලකයක් නොවේ. අභිශූන්‍ය කුලකයක් නොවේ. මේකේ NU වල අගය කීයද? NU වල අගය කීයද? අවයව ගණන කීයද? එකයි. එකයි. අවයව එකක් තියෙනවා. අවයව ගණන එකයි. ඒ කියන්නේ බිඳුව කියන අගය මේ කුලකයේ අවයවයක් වෙලා. බිඳුව කියන ඉලක්කම මේ කුලකයේ අවයවයක් වෙලා. එතන මෙයා අභිශූන්‍ය කුලකයක් නෙමෙයි. මෙයාට අවයවයක් තියෙනවා. අවයව ගණන එකයි. ඒ නිසා මෙයා අභිශූන්‍ය කුලකයක් නෙමෙයි. ආට මෙතෙන්දී මේකේ අවයව NP සමානයි බිඳුවයි. ඒ නිසා මේක අභිශූන්‍ය කුලකයක් කියලා කියන්නත් පුළුවන්. මේකේ N Q වල අගය තියෙන නිසා ඉලක්කම් අපිට තියෙනවා කීයද? 9ක් 10ක් තියෙනවානේ. ඉලක්කම් 10ක් තියෙන නිසා මේකේ අනේකත් කියන්නේ අවයව ගණන 10 නිසා මේක අභිශූන්‍ය කුලකයක් නොවේ කියලා අපිට ලියන්න පුළුවන්. මේකේ R සමානයි බිඳුව නිසා R වල අවයව ගණන බිඳුව නිසා මේක අවයව අභිශූන්‍ය කුලකයක් කියලා කියන්න පුළුවන්. මේකේ S NS සමානයි 3 නිසා මේක අභිශූන්‍ය කුලකයක් නොවේ කියලා ලියන්න පුළුවන්. මේක T වල LT වල අගය කීයද? LT වල අගය 7 නිසා මේක අභිශූන්‍ය කුලකයක් නොවේ කියලා ඔය විදිහටත් අපිට ලියන්න පුළුවන්. ඒ කියන්නේ අවයව ගණන මුලින්ම ඉස්සරහින් ලියලා අවයව ගණන බිඳුවට අසමාන නිසා මේක අභිශූන්‍ය කුලකයක් නොවේ වේ අන්න ඒ විදිහට අපිට මේ වර්ග කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට කියනවා පූර්ණ වර්ග. පූර්ණ වර්ග එකවන සංඛ්‍යා. පූර්ණ වර්ගය එකවන සංඛ්‍යා කුලකය අභිශූන්‍ය කුලකයක් වේදැයි කරුණු සහිතව පැහැදිලි කරන්න. පූර්ණ වර්ගය එකවන සංඛ්‍යා. පූර්ණ වර්ගය එකවන සංඛ්‍යා කුලකය අභිශූන්‍ය කුලකයක් වේදැයි කරුණු සහිතව පැහැදිලි කරන්න. මොකක්ද කියන්නේ? පූර්ණ වර්ගය එක්වන සංඛ්‍යා කීයක් තියෙනවද? එක කරාද පුතේ? දෙවෙනි ගාන කරාද? ඔව් ටීචර්. ඔව්. මොකක්ද ආවේ වට? අභිශූන්‍ය කුලකයක කියලා. අභිශූන්‍ය කුලකයක් පූර්ණ වර්ගය එකවන සංඛ්‍යා කුලකයේ අභිශූන්‍ය කුලකයක් වේදයි කරුණු සහිතව පැහැදිලි කරන්න. පූර්ණ වර්ගය එකවන සංඛ්‍යා මොනවද තියෙන්නේ? නැද්ද මොකද? පූර්ණ වර්ගය එක වෙන්නේ මොන සංඛ්‍යාවලද? එක සංඛ්‍යාවක් තියෙනවනේ. නේද? මොකද්ද? එකේ පූර්ණ වර්ගය එකයි පුතේ. ඈ? එක කියන පූර්ණ සංඛ්‍යාවේ පූර්ණ වර්ගය ගන්න මොකද අපි? එක් වරක් එක. එක් වරක් එක එකයි. එතකොට එක වෙන පූර්ණ වර්ගය එක වෙන සංඛ්‍යා මෙතන ඍණ එක වෙන සංඛ්‍යානේ. පූර්ණ වර්ගය ඍණ එක වෙන සංඛ්‍යා නෑ. පූර්ණ වර්ගය ඍණ එක වෙන සංඛ්‍යා නෑ. හරි. එතකොට ඒක අභිශූන්‍ය කුලකයක් තමයි. පූර්ණ වර්ගය ඒ කියන්නේ මම එක හිතුවේ නිකන් පූර්ණ වර්ගය ඉලක්ක එක කියලා ගහලා තියෙනවා කියලා නෑ. පූර්ණ වර්ගය ඍණ එක වෙන සංඛ්‍යාවපෙන් ගහන්නේ. පූර්ණ වර්ගය ඍණ එක වෙන සංඛ්‍යා. අපි දන්නවා පුතේ පූර්ණ වර්ගයක් හැදෙන්නේ කොහොමද? පූර්ණ වර්ගයක් හැදෙන්නේ කොහොමද? පූර්ණ සංඛ්‍යාවක් ඒ සංඛ්‍යාවෙන්ම ගුණ වෙලානේ. ඒතකොට පූර්ණ සංඛ්‍යාවක් ඒ සංඛ්‍යාවෙන්ම ගුණ වෙලා එහෙම නැත්නම් පූර්ණ වර්ගයක් හැදෙන්නේ පූර්ණ සංඛ්‍යාවෙන්ම ගුණ වෙලා. නැත්නම් වර්ග සංඛ්‍යාවක් හැදෙන්නේ. අපි කියමු වර්ග සංඛ්‍යාවක් හැදෙන්නේ. වර්ග සංඛ්‍යාව හැදෙන්නේ සංඛ්‍යාව ඕනම සංඛ්‍යාවක් ඒ සංඛ්‍යාවෙන්ම ගුණ වෙලා.
එතකොට අපි ගත්තොත් ඍණ 1 ගුණ කිරීම ඍණ 1 කියලා. ඍණ 1 ගුණ කිරීම ඍණ 1ත් අපිට එන්නේ අපි දන්නවා ඍණයි ඍණයි ධන. එහෙනම් ධන 1යි කියලා එන්නේ. ඍණයි ඍණයි ධන 1. ඒ කියන්නේ ඍණ සංඛ්‍යා දෙකක් ගුණ වුණත් අපිට ධනාගයක් ලැබෙන නිසා පූර්ණ වර්ගය සඳහා කවදාවත් ඍණ 1 එන්න විදියක් නැහැ. ඍණ 1 එන්න විදියක් නැහැ. ඒක තමයි උත්තරේ වෙන්න ඕන. අපිට හේතු සහිතව පැහැදිලි කරන්න කිව්වොත් අපිට වර්ග සංඛ්‍යාවක් අපි හදාගන්නේ යම් සංඛ්‍යාවක් ඒ සංඛ්‍යාවෙන්ම ගුණ කළා. ඒත් අපිට ඍණ සංඛ්‍යා දෙකක් ගුණ කරත් අපිට ලැබෙන්නේ ධනාගයක් නිසා අපිට කවදාවත් පූර්ණ වර්ගයක් සඳහා ඍණ 1 එන්න විදියක් නැහැ. එහෙනම් එතන පූර්ණ වර්ගය ඍණ 1 වන සංඛ්‍යා අභිශූන්‍ය කුලකයක්. එහෙනම් අපිට ඒක ලියන්න පුළුවන් අභිශූන්‍ය කුලකයක් විදිහට කර්ම සහිතද. දැන් ඒ අභිශූන්‍ය කුලකයේ හේතුව මොකක්ද? සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් ගුණ කරාම ඍණාංගයක් ලැබිය නොහැකිය. සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණ කරන විට ඍණ සංඛ්‍යාවක් ලැබිය නොහැකි. උදාහරණයක් විදිහට මෙයින් එකක් ලියලා තියන්න. ඍණ 1 ඍණ 1කින් ගුණ කරාත් අපිට ඍණයි ඍණයි ධන වෙලා ධන 1 තමයි උත්තරේට ලැබෙන්නේ. ඍණාංගයක් ලැබෙන්නේ නැහැ. පැහැදිලිද? ඒ ටික ලියලා තියෙන්න ඕන. ඊට පස්සේ මිශ්‍ර අභ්‍යාස බලන්න. මිශ්‍ර අභ්‍යාසෙ හෙට තමයි අපිට මුල්තේ පාඩම කතා කරන්න වෙන්නේ. අපි මිශ්‍ර අභ්‍යාසෙට ටක් ගාලා උත්තර ටික සාකච්ඡා කරමු. අපිට m කියලා කුලකයක් දීලා තියෙනවා හිස්තැන සුදුසු පරිදි සංකේත දෙක යොදාගන්නු අවයවයක් වේ සහ අවයවයක් නොවේ යන සංකේතය යොදාගන්නු. m කියලා කුලකයක් අපිට දීලා තියෙනවා පුතේ. මොකක්ද කුලකය? m කියලා කුලකයක් දීලා තියෙනවා 2 4 6 8. පළවෙනිම අපිට දීලා තියෙනවා 2 කියන එක්කෙන 2 හිස්තැන m. 2 කියන එක්කෙන අවයවයක් එදින මේ සංකේත දෙක දාන්න තියෙනවා. අවයවයක් වේ අවයවයක් නොවේ. එතකොට අතට එන්න ඕන මොකද්ද? 2 මේ කුලකය ඇතුලේ තියෙනවද? අවයවයක් වේ. අවයවයක් වේ. 4 අවයවයක් වේ. 3 අවයවයක් අවයවයක් නොවේ. 6 අවයවයක් වේ. අවයවයක් වේ. ඔන්නයි සංකේත දාලා සම්බන්ධ කරන්න ඕන. 7 අවයවයක් අවයවයක් නොවේ. 8 අවයවයක් වේ. අවයවයක් වේ. ඔන්න ඔය විදිහට සම්බන්ධ කරන්න ඕන. අභිශූන්‍ය කුලක සඳහා උදාහරණ 3ක් ලියන්න. අභිශූන්‍ය කුලක සඳහා උදාහරණ 3ක්. පුරාලා අවයව ගණන බිඳුව වෙන ඕනම උදාහරණ 3ක් ලියන්න. එකක් දෙකක් කියන්න බලන්න ලියපු කට්ටිය. 1 සහ 2 අතර පූර්ණ සංඛ්‍යා. 1 සහ 2 අතර පූර්ණ සංඛ්‍යා. හරි. තව 1ත් 3ත් අතර ඔක්තේ සංඛ්‍යා. 1ත් 3ත් අතර ඔක්තේ සංඛ්‍යා. හරි. 5ත් 15ත් අතර ඉරට්ටේ ප්‍රථමක සංඛ්‍යා. 5ත් 15ත් අතර ඉරට්ටේ ප්‍රථමක සංඛ්‍යා. හරි. ඒ විදිහට මොන හරි අභිශූන්‍ය අවයව ගණන බිඳුව වෙන කුලක 3ක් ලියන්න පුතේ. ඒක ඔයාට ලියන්න වෙන්නේ වචනයෙන් විස්තර කරලා තමයි. අවයව ලියන්න වෙන්නේ නැහැනේ. අවයව ලියා දැක්කේ ලියන්න අවයව නැහැනේ. අභිශූන්‍ය කුලකනේ. එතකොට අර ලියන්න වෙන්නේ වචනයෙන් විස්තර කරලා තමයි. ඊට පස්සේ පහත දැක්කට එක් එක් කුලකයේ අවයව සඳහා අවයව සියල්ල සංගල වරහන් තුල ලිවීමෙන් කුලකයේ නැවත ලියන්න. 20ට අඩු ප්‍රථමක සංඛ්‍යා. 20ට අඩු ප්‍රථමක සංඛ්‍යා. මොනවද 20ට අඩු ප්‍රථමක සංඛ්‍යා ටික? අර කලින් කිව්වා වගේ ප්‍රථමක සංඛ්‍යා කියන්නේ සාධක දෙකක් පමණක් තියෙන ඒවා. මොකද ඒ කියන කුලකයක් තියෙනවා. 10ට අඩු 2 3 5 7 11 ආයෙන්නේ 11 ඊට පස්සේ 13 ඔන්න ඔය ටික ලියවිලා තියෙන්න ඕන. ඔතන ඉස්සරහින් අපි නියමුත් අවයව ගණන කියලා එතකොට. ඒ සමානයි කියලා අපිට එන්නේ. 4යි 8යි ඒ කියන්නේ අවයව ගණන 8යි. මොකද අපිට ඊළඟ රෝග ඉලක්ක මේ කියන්නේ
අවයව ගණන ලියන්න කියලා. ඊට පස්සේ B කියන කුලකය B කියන්නේ සරසවිය යන වචනේ අකුරු. මොනවද එන්නේ? සයන්නයි රයන්නයි සරවිය. ආයි සයන තියෙනවා අපි ඒක ලියන්නේ නැහැ. වියනේ සර විය. අවයව ගණන කීයද? NB සමානයි 4යි. මතක තියාගන්න කුලකයක් ඇතුලේ එකම අවයවය නැවත නැවත ලියන්නේ නැහැ. ඊට පස්සේ C ශ්‍රී ලංකාවේ පළාත්. පළාත් කීයක් කියනවද? අපි ඊයේ කතා කරා පළාත් 9ක් තියෙනවනේ. එහෙනම් දකුණ ওই විදියට ගිහිල්ලා පළාත් 9ක්ම ලියවෙන්න ඕන පුතේ. එහෙනම් N C සමානයි කීයද? 9යි. ඊට පස්සේ D කුලකය 20 30 අතර සමචතුරාර්ථ සංඛ්‍යා. සමචතුරාර්ථ සංඛ්‍යා කියන්නේ මොනවද? තවත් විදිහකට කිව්වොත් වර්ග සංඛ්‍යාම තමයි සමචතුරාර්ථ සංඛ්‍යා කියන්නේ. 20ක් 30ක් අතර. ඒ කියන්නේ 20ට වඩා වැඩි 30ට වඩා අඩුයි. මොනවද 20ට වඩා වැඩි එන්නේ අපිට? 25. 1 4 9 1 වරක් 1 1යි 2 වරක් 2 4යි 3 වරක් 3 9යි 4 වරක් 4 16යි 5 වරක් 5 25යි 6 වරක් 6 36යි 7 වරක් 7 49යි. ඔය විදිහට නෙන්නේ. එතකොට 20ට වඩා වැඩි 25යි 30ට වඩා අඩුයි කියන්නේ ඒ 25යි. එහෙනම් එන්නේ අපිට 25 විතරයි. එහෙනම් ND D කුලකේ යන එකත් එහෙම නැත්නම් අවයව ගණන අපිට එනවා 1යි කියලා. පැහැදිලිද? හරිද? E කියන කුලකය ප්‍රථමක සංඛ්‍යාවක් වන සමචතුරාර්ථ සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යාවක් වන සමචතුරාර්ථ සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යාවකුත් වෙන්න ඕන සමචතුරාර්ථ සංඛ්‍යාවකුත් වෙන්න ඕන. මොකද්ද? ප්‍රථමකයක් වෙන සමචතුරාර්ථ සංඛ්‍යා මොනවද? දැන් මෙතන ලියලා තියෙන ඒවා වලින් බලන්න. තියෙනවද? ඒකට උත්තරේ ලියුවද ඔයාලා? ප්‍රථමකක් වෙන්න ඕන සමචතුරාර්ථ සංඛ්‍යාවකුත් වෙන්න ඕන. තියෙනවද? නෑ. නෑ. තියෙනවා. අපි දන්නවා ප්‍රථමකයක් නම් සාධක දෙකයිනේ තියෙන්න පුළුවන්. එක් වක් වලින් විතරයි ලියන්න පුළුවන්. සමචතුරාර්ථ සංඛ්‍යා කියන්නේ මොකද්ද? සංඛ්‍යාවක් ඒ සංඛ්‍යාවෙන්ම ගුණ කරලා එන අගය. එතකොට මේකේ 49 ගත්තත් 49 ප්‍රථමකයක් කියන්න බෑ. මොකද අපිට 49 සාධක තියෙනවා 7ක් කියලා. නේද? එතකොට මේ හැම එකකම තව සාධක එක ගාටි තියෙනවා. දෙකකට අමතරව තව එක ගාටි තියෙනවා. එහෙනම් මේකේ මුකුත් ලියන්න බෑ. කියන්නේ අභිෂ්වණ කුලකයක්. එහෙනම් අවයව ගණන කීයද? අවයව ගණන 0යි. E කියන්නේ අභිෂ්වණ කුලකයක්. අවයව ගණන 0යි. F කියන්නේ F අපිට කියනවා 3න් හෝ 5න් බෙදෙන දෙකක් 16ක් අතර පූර්ණ සංඛ්‍යා. 3න් හෝ 5න් බෙදෙන දෙකක් 16ක් අතර පූර්ණ සංඛ්‍යා. මොනවද? දෙකෙන් හෝ 5න් බෙදෙන. දෙකෙන් බෙදෙන්නත් පුළුවන්. දෙකෙන් නෙමෙයි 3න් බෙදෙන්නත් පුළුවන් 5න් බෙදෙන්නත් පුළුවන්. දෙකක් 16ක් අතර පූර්ණ සංඛ්‍යා. මොනවද? හෝ කිව්වහම පුතේ දෙන්නගෙන් කාගෙන් හරි බෙදෙන්න පුළුවන්. එතකොට 3 ගන්නත් පුළුවන් අපිට මොනවද? 3 6 3 5 6 9 9 12 15 10 ගන්න බැරිද? 10ක් තියෙනවා හරි පුතේ 10ක් වෙනවා. හරිද? ওই ටික ගන්න පුළුවන් අපිට නේ. එතකොට අවයව කීයද? හෝ කියලා තියෙන නිසා මෙතන දෙකෙන් හෝ 3 5 කියලා තියෙන නිසා පුතේ 3න් බෙදෙන ඒවත් ගන්න පුළුවන් 5න් බෙදෙන ඒවත් ගන්න පුළුවන්. සහ කියලා තිබ්බනම් උතන ගන්න වෙන්නේ අපිට 3න්ුයි 5න්ුයි දෙකෙන්ම බෙදෙන එකනා විතරයි. ඒ කියන්නේ කවුද? 15 විතරයි අපිට ගන්න. දැන් අපිට මේ අවයව ටිකම ගන්න පුළුවන්. එතකොට අවයව කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. එහෙනම් n f සමානයි 7යි කියලා අපිට ලියන්න පුළුවන්. පැහැදිලිද? ඊළඟ ප්‍රශ්නේ තව එක ප්‍රශ්නයක්නේ තියෙනවා. ඒකත් සාකච්ඡා කරමු. මේක ගැටලුවක් නෑ නේද? මේක තේරුණා නේද? මේකේ හෝ කියලා තියෙන නිසා මට 3න් බෙදුණක් කමක් නෑ 5න් බෙදුණක් කමක් නෑ කියලා තමයි ගන්න වෙන්නේ. ඊළඟ එකේ අපි අහනවා
NP දෙක වූ P මගින් දැක්වෙන කුලකය අවයව නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් ලියා දක්වන්න. ඒ කියන්නේ අවයව ගණන දෙකක් වන කුලකයක් විස්තර කරලා ලියන්න තියෙනවා. කියමු බලනවා ලියපුවා. 1ත් 5ත් අතර ඉරට්ටේ සංඛ්‍යා. 1ත් 5ත් අතර ඉරට්ටේ සංඛ්‍යා. හරි. තව එක්කෙනාට නිල තියෙන්නේ. තව ඉව නැත කවුරුවත්. උදාහරණ. පහත් 20ක් අතර පහේ ගුණාකාර. හරි. ඒක 25 40 අතර